नहीं देवेन वाले से जाने के बाद एक स्टडी कर रहा हूँ माता तुम करना तो करते कला देवेन वाले से बच्चे ने बिना करने कुमार संतोष है ada අපි බලන්න යන දෙවියන් වහන්සේගෙන් වචනයෙන් කොටසක් කියන්න යනවා සුද්ධ මතය පොතේ හත්වෙනි පරිච්ඡේදය. මේ දවස්වල අපි සුද්ධ මතය පොත අධ්‍යයනය කරමින් සිටින නිසා මම විශ්වාස කරනවා ඔයගොල්ලන්ට මේ කොටස් සියලු දේ ඉතාම හොඳින් මතක ඇති කියලා. හත්වෙනි පරිච්ඡේදයේ මොනවද තියෙන්නේ? අපි හත්වෙනි පරිච්ඡේදයේ යද්දී මොකක්ද මේ මතය පොතේ යන්නේ? කන්දෝර දේශන නේද? ඉතාම විශේෂ අපි දකිනවා මේක මම කැමති කියන්නේ මේක අර නවගිවිසුමේ ව්‍යවස්ථාව නේද? ඒ කියන්නේ ඇදහිලිවන්තයාට ජීවත් වෙන්න අවශ්‍ය අලුත් කාරණා බොහෝමයක් යේසුස් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඉතින් නැවත නැවත ගෙදරින් කියවන්න මේ කන්දෝර දේශනාව තාම වටිනා කාරණා ජීවිතේට විශේෂයෙන්ම ගැලීම ලඟපු ක්‍රිස්තියානි දරුවෙකුට ජීවිතය ඉදිරියට ගෙන යන්න යේසුස් වහන්සේගේ අනුගේ අපේ ජීවිතය හරිව තියාගන්න ඉතාම වැදගත් මේ කන්දෝර දේශනාව. මොකද බොහෝ වැදගත් කාරණා අපිට මේ තුලින් ඉදිරියට කරනවා. ඉතින් ඒ අතුරේ මම එක කොටසක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න තෝරගත්තා. වැඩි වෙලා ගන්නේ නැතුව ඉක්මනට ඉවර කරනවා. අය එහෙම කියලා තුට්ටක් කිනා වෙනවා. හලෙලුයා. ඉක්මනට ඉවර කරන්න යනවා. හරි. අතරෙන් පතරෙන් කියනවා ඉක්මනට ඉවර කරනවා කියලා එතකොට ඉන්නවා. අපි කියවන්න යනවා මතය පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ සිට 28 වෙනි පදයට. එයින් යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදීද ඔහු පර්වතයේ පිට තමාගේ ගේ සාදාව නුවණැති මිනිසෙකුට සමාන කරනු ලබන්නේය. වැසි වැස ජලය ගලා කුලගහම ඒ ගෙට ගැසුවේය. ඒ පර්වතයේ පිට පිළිගා තිබුණු බැවින් නොවැළුණේය. යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදීද ඔහු එනමත්තේ තමාගේ ගේ සාදාව නුවණැති මිනිසෙකුට සමාන කරනු ලබන්නේය. වැසි වැස ජලය ගලා හුලඟහම ඒ ගෙට ගැසුවේය. ඒක වැටුණේය. එහි වැටීමද බලවත් විය. යේසුස් වහන්සේ මේ වචන කියා නිම කළ කලී සමූහය උන්වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මයට පත් වූයේ. මාක්‍රිසාද උන්වහන්සේ ඔවුන්ගේ Haleluya. දැන් ඔය කියවුවා කොටස තුල තිබෙන එක පදයක් මම ඔයාලට නැවත කියවන්න යනවා. හොඳට බලන්න මේක. යේසුස් වහන්සේ මේ වචන කියා නිම කළ කලී සමූහය උන්වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මයටපත් වූයේ. හaleluya. දැන් ගොඩක් වෙලාවට අපි දේශනාවක් කරද්දිත් ඔය වගේ තමයි. නියමයි කරන්නේ. කියලා වැඩක්. දෙවියන් වහන්සේ මටමයි කතා කරන්නේ. දැන් ඒ වගේ යේසුස් වහන්සේගේ කාලේ මිනිස්සු යේසුස් වහන්සේගේ ඉගැන්වීම ඒ කතාව ඒ දේශනාව මොනවද කියන්නේ? ඇහුවා නෙමෙයි. මොනවද කියන්නේ? අගේ ගිරුවා. විස්මයටපත් වුණා. දුම බලයක් ඇතුලේ මෙයා උගන්වනවා. හලෙලුයා. ඒ විතරක් නෙමෙයි මේ ස්ථානේ කියනවා. මක්නිසාද උන්වහන්සේ ඔවුන්ගේ ලියන්නන් මෙන්නව බලය ඇති කෙනෙකුෙන් ඉගැන්වුසේක. හලෙලුයා. ඉතින් මේ යුදෙව් හරි ආසයි මේ දෙවියන් වහන්සේ වචනේ ඉගෙන ගන්න. හරියට කවුරු වගේද? අපි වගේ නෙමෙයි. මාන් වගේ.
හරියට කවුරු වගේද? මාන් වගේ. විනාඩියක් යනවා වතුර කරගෙන. හරි. එතකොට මෙතන යේසුස් වහන්සේ අපිට විග්‍රහ කරනවා දැන් මේ කඳුළු දේශනාව අවසන් වෙන්නේ ඉතාම කිට්ටුයි. කාරණා දෙකක් ගැන. මොකක්ද කාරණා දෙක? ගෙවල් වර්ග දෙකක්. හalleluya. එතකොට අපි බලන්න යනවා මේ ගෙවල් වර්ග දෙකෙන් මොන ගෙවල් වර්ගයකටද ඔබගේ ගේ අයිති වෙන්නේ? හalleluya. එතකොට මට කියන්න බෑ ඔබගේ ගේ මෙන්න මේකයි කියලා. නමුත් ඔබට තීරණයක් ගන්න වෙනවා අද දවසේ මගේ ගේ මෙන්න මේකයි. හalleluya. right. පළවෙනි ගේ නැවත වරන් යනවා. මුලින්ම යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදීද ඔහු පර්වතයේ පිට තමාගේ ගේ සාදාව නුවණැති මිනිසෙකුට සමාන කරනු ලබන්නේය. වැසි වැස ජලයේ කලා කුලගහම ඒකට ගැසුවේය. එය පර්වතයේ පිට පිහිටා තිබුණු බැවින් නොවැටුනේය. යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදීද ඔහු වැලිමත්ති තමාගේ ගේ සාදාව නුවණැති මිනිසෙකුට සමාන කරනු ලබන්නේය. වැසි ජලයේ කලා කුලගහම ඒකට ගැසුවේය. ඒක වැටුනේය. එහි වැටීමද බලවත් විය. හොඳයි. එතන අපි දකිනවා මේ පළවෙනි ගෙය කොහෙද පිටවල තිබෙන්නේ? මොකක් උඩද? පර්වතයක්. එතකොට පළවෙනි ගෙයේ නොඇටීමේ රහස මොකක්ද? නෑ. පළවෙනි ගේ නොඇටීමේ රහස මොකක්ද? ඔව්. ඒක මොකක්ද කියන්නේ අපි? නෑ. අත්තිවාරම්. පර්වතය තමයි. පර්වතයට අපි කියන්නේ මොකද්ද මේ ස්ථානේ? අත්තිවාරම්. එතකොට පළවෙනි නිවස ශක්තිමත් නිවස නොඇටීමට හේතුව මොකද්ද? ඒකේ හදලා තිබෙන්නේ මොකක් උඩද? ඇන්නේ. ශක්තිමත් අත්තිවාරමක් උඩ. එතකොට මොකක්ද මෙතන කතා කරන අත්තිවාරම? යේසුස් වහන්සේගේ වචනය. ඔක්කොම ලැබෙන දෙයකට හවුද? ඔව්. අපි කියවන්න යනවා සහෝදරිය අපිට කියවන්න එක කොරින්ති පොතේ දෙවනි පරිච්ඡේදයේ 10 වෙනි පරිච්ඡේදය. එක කොරින්ති දෙවනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ. නුඹ දෙවියන් වහන්සේ සෝකී ආඥාන වහන්සේ කරුණ කොටගෙන එක කොරින්ති සමාන 3 වෙනි පරිච්ඡේදයේ. එක කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ. මට දෙවියන් වහන්සේගේ අනුග්‍රහ පරිද්දෙන් ප්‍රඥාවන්ත ප්‍රධාන ගෘහකාරයෙකු මෙන් මම අත්තිවාරමක් දැමීමි. මොකද්ද ධම්ම කියලා කියන්නේ? ඇහෙන්නේ? ඇහෙන්නේම නෑ. මට අද පොඩ කාර ඊයේ මොදේවා මම දන්නේ කම්මිය අඹුයි වැඩිලා. අත්තිවාරමක් දැම්මා. හalleluya. ඊට පස්සේ මොකද කියන්නේ? වෙන කෙනෙක් ඒ පිට ගොඩ නගයි. නමුත් එකිනෙකා ඒ පිට ගොඩ නගන්නේ කෙසේදයි බලා ගනීවා. මාක්නිසාද දමාතින අත්තිවාරම ඇර වෙන අත්තිවාරම දමන්න කවරෙකුටවත් පුළුවන්. ඒ අත්තිවාරම නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. හalleluya. ඒ අත්තිවාරම මොකද්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඔයගොල්ලෝ මොකද්ද කිව්වේ අත්තිවාරම? වචනය. කිසි වෙනසක් නැහැ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමානයි වචනය. ඒක හරියට කොයි වගේ දන්නවද? එක් සමානයි
y නම් y සමානයි ඇහෙන්නේ x y සමාන x ද බුර්ගයන් මේ ඒක YouTube එකකට දානවා ඊට පස්සේ කියන්නේ මෙතන කට්ටිය ගණන් නැහැ කියන්නේ මෙහෙම කියන්නේ x සමානයි 2යි y සමානයි 2යි එහෙමනම් මොකද උත්තරේ මොකද්ද x සමානයි 2යි y සමානයි 2යි එහෙමනම් x සමානයි y තේරුණා නේද හරිනේ ගණන් වල අපි එහෙම ඉගෙන ගත්තේ නේ ඒ වගේ තමයි ඕගොල්ලෝ උත්තර දෙනවා කවුරු කියලාද මේ අත්විවරම වචනය කියලා එතකොට අපි කියවු කොටස තුල කියනවා ඒ අත්විවරම ක්‍රිස්තුස් වහන්සේ කියලා ඒ වගේම දෙවියන් වහන්සේ කියන වචනේ කියනවා වචනේ නම් ක්‍රිස්තුස් වහන්සේ හලෙලූයා එතකොට අපි මේ ගෘහය ගොඩනගන්න අවශ්‍ය කොහෙද ක්‍රිස්තුස් වහන්සේ තුල මත අත්වාර මැත්‍රද ගොඩනගන්නේ උඩ හැබැයි විශේෂ දේ තමයි මේ ගේ පුරාවට මේ අත්වාරම දී වෙනවා හලෙලූයා යට විතරක් නෙමෙයි උඩ හැමතැනම තියෙනවා. හලෙලූයා. මේ ගල්වල හිටම්ම මේ යේසුස් වහන්සේ ඉන්නවා. හලෙලූයා. ඉතින් මේ පර්වතය කියලා මෙතන කතා කරනවා. පර්වතය. හලෙලූයා. එතකොට මේ ගෙදර තියෙන විශේෂත්වය තමයි මේක පිටල තිබුණු ස්ථානය. එහෙම නැත්නම් අත්විවරම. හලෙලූයා. එතකොට මේ ස්ථානේ කියනවා වැසිරස ජලය ගලා හුලඟම ඒකට ගැස්සුවේ. එය පර්වතයේ පිට පිහිටා තිබුණු බැවින් නොඇතුනේය. හලෙලූයා. එතකොට මේ ගෙදරට මොන බාධාවක් මොකද කරන්න බැරි? වැටෙන්නේ. හලෙලූයා. මොනවද වෙන්නේ නැත්තේ? වැටෙන්නේ. මොනවද වෙන්නේ නැත්තේ? ඇහෙන්නේ. වැටෙන්නේ නැහැ නෙමෙයි. වටන්න බෑ. වැටෙන්නේ නැහැ කියන එක නෙමෙයි උත්තරේ. මොකද උත්තරේ? වටන්න බෑ. හලෙලූයා. එතකොට මේ මෙතන කතා කරන කියනවා නුවණ ඇති මිනිසෙක් සහ නුවණ නැති මිනිසෙක්. එතකොට නුවණ තියෙන මිනිසයා තමයි මේ පර්වතයේ පිට මේ ගෝය හදලා තියෙන්නේ. හලෙලූයා. ඒ වගේම වර්තමානයේ අපිට බලන්න පුළුවන් මේ ගෝය හරියට කවුරු වගේද? කවුරු වගේද? මං වගේ. හලෙලූයා. අපි කොහෙද පිටලා තියෙන්නේ? ක්‍රිස්තුස් වහන්සේ පිට. එතකොට මෙතන කතා කරන වැස්ස හුලඟ නේද? ඒ වගේ මොනවද කියන්නේ? වැස්ස ජලය ගලා හුලඟ හමයි ගෙට ගැසුවේ. ගෙට මොනවද උනා කියන්නේ? ගෙට මොනවද උනා කියන්නේ? නෑ ගෙට මොනවද කෙරුවා කියන්නේ ඔක්කොම. ගෙට ගැසුවේ. හලෙලූයා. මොනවද උනා කියන්නේ? ගෙට ගැසුවා. නමුත් ඒකේ විනාශ වුණේ නෙමෙයි වටන්න බෑ. හලෙලූයා. එතකොට ඔබ කොයි වගේද අද දවසේ? ඔබ කොයි වගේද? දැන් මේ අපි මේ අද කතා කරන වචනය ස්වභාවක එහෙම නැත්නම් ක්‍රිස්තියානි ජීවිතයේ මුල් පියවර. ඒ මුල් පියවර. මේවා අපි මේ වෙනකොට පහු කරලා ඇවිල්ලා මේ දෙවියන් වහන්සේගේ වචනේ
දේව ධර්මය අනුකූල ගැඹුරු දේවල් හාරන්න ඕන කාලය දෙනවා මේ. නමුත් අපි තාම නැවත මේ දේවල් අපි මොකද කරන්න ඕන? මතක් කරගන්න ඕන. හලෙලූයා. මොකද ඒකට හේතුව? මොකද ඒකට හේතුව? ගොඩක් වෙලාවට අපි බලන් ඉන්නේ වැටිලා යනවා. හලෙලූයා. මොනවාද? වැටිලා. දැන් මම මේක කතා කරන්නේ අපි මේ තුලින් ශක්තිමත් වෙන්න අවශ්‍යයි. දැන් අපි හැමෝම දෙවියන් වහන්සේ කැඳවලා දෙවියන් වහන්සේගේ සභාව තුළ කියලා උන්වහන්සේ යම් ස්ථානයක තබලා තිබෙන්නේ ඇයි? මේ වෙනකොට දැන් අපි ක්‍රිස්තියානිකම ගැලවීම ලැබලා අවුරුදු අපි හිතමුකෝ 10ක් කියලා. 10ක් එතන මොකද වෙන්න ඕන? ගෘහ මේ පර්වතයේ තුල ගේ හදලා එක ගලක් නෙමෙයි දෙන්න ඕන නේ. මේ වෙනකොට අපි ගැලවීම ලැබලා අවුරුදු 10ක් නම් මේ වෙනකොට ෆෑන් උඩට මේ ගේ නංගලා දෙන්න ඕන. හොඳ නැද්ද? ඔව්. නමුත් අපි මොකද කරන්නේ? අපි ගොඩක් වෙලාවට ඔව් ගොඩක් වෙලාවට අපි වැටිලා යන තමයි බලන්නේ. ඒකට හේතුව මොකද්ද? හේතුව මොකද්ද? ඒකට පහර දෙන පිටතින් එන බාධාවල්. හලෙලූයා. දෙවියන් වහන්සේ වචනේ කියන්නේ නෑ වැස්ස වහින්නේ නෑ, කුලඟ හමන්නේ නෑ, ජලය ගලන්නේ නෑ කියලා කියනවද? යේසුස් වහන්සේ පිට අපින්දී ජලයේ අයියෝ නෑවා ආරක්ෂිතයි කියලා කියනව නෑ. එහෙම කියන්නේ නෑ. මොකන්ද කියන්නේ? ජලයක් ගලයි, වැස්සක් දෙයි, කුලඟක් දෙයි. නමුත් ඔබ දෙවියන් වහන්සේ පිට යේසුස් වහන්සේ පිට ඔබගේ ගෘහය ගොඩනගලා තිබෙනවා නම් ඒක වටන්න බෑ. තේරුණා නේද? ඔය ඒක වටන්න බෑ. වැටුනොත් මොකද වෙන්නේ? වැටුනොත් අපිට එක දෙයක් මෙතන බැරිලි කරනවා. බැරි වෙලාවත් වැටුනොත් අපි ගෘහය හදලා තියෙන්නේ වෙන තැනක. හලෙලූයා. ඒක නිසා යේසුස් වහන්සේ තුල එහෙම නැත්නම් මම මේකට යේසුස් වහන්සේ කියන එකට සමාන පදයක් මම පාවිච්චි කරන්න යනවා. මොකද්ද සමාන පදේ යේසුස් වහන්සේට? වචනය. වචනය අපි තුල නැත්නම් තමයි අපි වටන්න පුළුවන්. ඔබ තුල වචනය තිබෙනවා නම් කිසිම බලවේගයකට මේ ලෝකයේ තියෙන කිසිම බලවේගයකට ඔබ වටන්න බෑ. හලෙලූයා. මේ සභාවල වල ඉන්නවා සාමාන්‍ය මේ පොඩ්ඩ බැරි විදිහට නැතිලා යන මිනිස්සු. නමුත් වචනය තුල ගොඩ නැගුණු මිනිස්සයව මොකද කරන්න බැරි? වටන්න බෑ. හලෙලූයා. වටන්න බෑ. ඒක නිසා ඔබ කොයි වගේ ඇදහිලිවන්තයෙක්ද වෙන්න ඕන? කොයි වගේ ඇදහිලිවන්තයෙක්ද වෙන්න ඕන? වැටෙන්නේ නැති කෙනෙක්. නෑ යාර කියනවා වෙන නම. වටන්න බැරි. ඔබ කොයි වගේ ඇදහිලිවන්තයෙක්ද වෙන්න අවශ්‍ය? වටන්න බෑ. මොන්න ගැහිල්ල ගැව්වත් ගාලා බලන්න කොහමද කියලා. මොකද හේතුව? හේතුව ඇයි? මම පර්වතේ මත තමයි ගොඩනගන්නේ. හලෙලූයා. මේ ගහන ගැහිල්ල ඒක මෙතන කතා කරනවා ස්වභාව ධර්මය ගැන නේද? වැස්ස කියලා කියන්නේ අපි දකිනවා මේ නගර පිටින්ම හොදගෙන යනවා. ඉතාමත් බලවත් වැසිරැස්ස හුලං හම්බුවම කාට නවත්තන්න පුළුවන්. පැයට කිලෝමීටර් 120ක දැන් ඇමරිකාවෙන් දානවා ඒකට කැතරිනා කියනවා, ජොසපිනා කියලා කියනවා, එක නම් දානවා. මුළු
ප්‍රාන්ත පිටිම උගුලලා දාන්න. ලෝකේ බලවත් රටවල්. කාට නවත්තන්න පුළුවන්? කාටවත් බෑ. ඉතින් ඒක තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ ස්වභාව ධර්මයේ තියෙන බලවත්ම දේ. නමුත් අපි දකිනවා ඇදහිලි වත් එක්ක වටන්න යන්නේ මොනවද? වැස්සද? හුලඟද? වතුරද? මොනවද? එහෙනම් එයාට පැමිණෙන ප්‍රශ්න බාධා ඒව කනකොට මොකද වෙන්නේ? ඇදහිලි වත් එක්ක වැටිලා. යේසුස් වහන්සේ මේ කන්දුර දේශනාව අවසන් කරන්න ඉස්සෙල්ලා මෙවුවා පැහැදිලි කරන්නේ ඇයි? ඇයි? මෙන්න මේ වගේ කෙනෙක් වෙන්න. මෙන්න මේ වගේ කෙනෙක් වෙන්න. බලවත් කෙනෙක් වෙන්න. වචනය කාලා වචනය බීලා වචනයත් එක්ක ජීවත් වෙන්න. කිසිම කෙනෙක්ට බෑ ඔබ හොල්ලන්න. මොකද යේසුස් වහන්සේ කියන අවසානයේ ඔබගේ කර්මාන්තය සෝදිසි කරන්න යනවා ගින්නේ. ඔබ පිටුරු වලින් හදලා තිබ්බොත් එහෙම ගින්න ආවම මොකද වෙන්නේ? පිටුරු වලින් හදලා තිබුණ ගියක් මම හැදුවා සුපිරි ගියක් ඉතාලිය ගිහිල්ලා හැදුවා කියලා පිටුරු වලින් හදලා තියලා පෙරේලා ගින්නක් ආවම මොකද වෙන්නේ? බුස්කාරේ. ඒක නිසා අපිව වටන්න හැම අතින්ම බලාගෙන සිටිනවා. යක්ෂයාට අවශ්‍ය මොකද්ද? ඔබව මේ ස්ථානයෙන් ඉවත් කරන්න. ඔබ මේ ගමන් කරන ගමනේ නවත්තන්න. හලෙලුයා. එතෙන්ට කවදාවත් ඉඳ දෙන්න එපා. රස්න එනවා. පැස්ස එනවා. උලන් එනවා. ගෙට ගහනවා. නමුත් මේ ගේ ස්ථිර නම් ඒ ස්ථිර නම් මොකද වෙන්නේ? වැස්සට තමයි දෙන්නේ. ආමේන්. තේරුණේ කාට? ගේ ස්ථිර නම් කාටද දෙන්නේ නැහැ? වැස්සට. ඔබ යේසුස් වහන්සේ තුල පර්වතයක් වගේ විශාල ගයක් හදලා හොඳ ස්ථිර ඇතිලිවත් එක්ක නම් ඔබට ප්‍රශ්නයක් ආවම රිදෙන්න යන්නේ කාටද? ප්‍රශ්නෙට. හalleluya. ප්‍රශ්නෙට. කාටද රිදෙන්න යන්නේ අකිලි මාමා? ප්‍රශ්නෙට රිදෙන්න යන්නේ. ඒ වගේ විශේෂ ඇතිලිවත් එක්ක. මොකද යේසුස් වහන්සේ කියන අවසානයේ ගැලවෙන්න යන්නේ හාස්කම් කරපු මිනිස්සු නෙවෙයි. උඹලා මාගේ නාමයෙන් යක්ෂයන් දුරු කෙරුවා. මම නුඹලා වඳුරන්නේ නැහැ කියලා. අවසානයේ ගැලවෙන්න යන්නේ ඇයි? කවුද? මාගේ කැමැත්ත කරන්නේ. හalleluya. ඉතින් මේ වචනය මේ පර්වතයේ පිට ගොඩනගාගත්තු මිනිස්සයා මොනවාද කෙරුවේ? මොනවාද කෙරුවේ? මේ ගේ විශේෂ වෙන්න මොනවාද කෙරුවේ? නැවත කියමු දෙන්න. 24 එයින් කලබලෙන්න 24 අතේ 24 මං කියවලද අතේ 24 ඔව් 24 බලන්න. එහි යමෙක් මාගේ වචන අසා ඒවා පිළිපදිද? යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදිද? අන්න එයා තමයි පර්වතය පිට කොටනගන්නේ. මොනවාද? යමෙක් මාගේ වචනේ අසලා පිළිපදිද? දැන් ඒව කියලා අවසානයේදී 28 වෙනි පදේ කියන යේසුස් වහන්සේ මේ වචන කියා නිමව් කලී සමූහය උන්වහන්සේ ගැනීම ගැන විස්මපත් වුණා. ඒ විස්මපත් වුණ මිනිස්සු ගැනද මේ කතා කරන්නේ? නෑ. දෙවියන් වහන්සේගේ වචනය ගැන ඉගෙනීම ගැන විස්මපත් වෙලා තේරුමක් නෑ. වචනේ අහලා ඒවා පිළිපදින්න ඕන. නේද? පිළිපදින්න ඕන. මොනවාද? උපමාල කියන්නේ පිළිපදින්න ඕන. අහලා ඒක ක්‍රියාවට දාන මනුස්සයා තමයි අර ස්ථිර මනුස්සයා. හalleluya. එතන වචනේ අහලා මේ කණෙන් යන මනුස්සයා
කොයි වගේද කියලා ඊළඟ පියවරේ කියනවා. ලිස්ට් එක කියවන්න මට 27. නෑ සමා වෙන්න 26 ඉන්නවා. යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළි නොපදීද ඔහු වැලිමත්තේ තමාගේ ගේ සාදාව නුවණැති මිනිසෙකු නුවණ නැති අයින් කියන්නේ කියලා. වචන අසා ඒවා පිළි නොපදීද බෝට්ටු නෙමෙයි පිළි. ඔය බෝට්ටුත් පදිනවනේ නේද? මෙතන කියනවා ඒවා පිළි නොපදීද ඒ මිනිසයා කාට සමාන කරනවා කියන්නේ? ඔවුන් වැලිමත්තේ තමාගේ ගේ සාදාව නුවණ නැති මිනිසෙකුට සමාන කරනු ලබන්නේය. වැසි වැස ජලය බලා හුලකම ඒ ගෙට ගැසුවේය. ඒක වැටුනේය. එහි යැටීමද බලවත් විය. යේසුස් හරි දැක්කද? එතකොට මට ඕගොල්ලෝ කියන්න ඕගොල්ලෝගේ ඉස්සෙල්ලා මට කියන්න ඔබ ප්‍රඥාවන්ත මිනිස්සෙක්ද මෝඩ මිනිස්සෙක්ද? ඔයගොල්ලෝ ඔයගොල්ලෝ නෑ මන් දන්නේ මට කියන්න බෑ ඔයගොල්ලෝ ප්‍රඥාවන්තයි නැත්නම් ඔයගොල්ලෝ මෝඩයි කියලා. මේ අපි කියපු කොටස අනුව ඔබ ප්‍රඥාවන්තයෙක්ද මෝඩයෙක්ද? ගයා ප්‍රඥාවන්තයෙක් කියලා හිතන්නේ. හලෙලුයා. ප්‍රඥාවන්තයෙක්ද මොඩෙක්ද? හලෙලුයා. දැන් මේ දිස්ත හින බයින්නේ මං ආයි කියලා මේ ප්‍රඥාවන්තයෙක්ද මොඩෙක්ද කියලා මාදියා බලනවා බලාගෙන අපි අහමු නැත්නම් සමහරවිට ඉවරලා මට බැලුවත් එහෙම මම උත්තරේ දෙන්නේ කියලා ඔයා මගෙන් ඇන්නේ නැහැ කියන්නේ. ඉස්තමීනිය. ප්‍රඥාව. හලෙලුයා. එතකොට මොඩයා කොහෙද ගියේ හදන්නේ? වැලිමයි. එතකොට ඒ මිනිස්යාට යම් බාධාවක්, රස්නයක්, කරදරයක් ආවම මොකද වෙන්නේ? වැටෙනවා. වැටිලා යනවා. ඒ නිසා යේසුස් වහන්සේ කට කසනවට නෙමෙයි කන්දවල දේශනාවේ මෙව අපිට කිව්වේ. කිව්වේ ඇයි? වචන අහලා පිළිපදින්න. ඒ නිසා මගේ සහෝදර සහෝදරිය ශක්තිමත් ඇදහිල්ලවන්තයෙක්. හලෙලුයා. ප්‍රශ්න එන්නේ නැහැ කියලා කිසිම තැනක යේසුස් වහන්සේ කියන්නේ. යේසුස් වහන්සේ හැබැයි මෙහෙම කියනවා. උඹ ජල මැදින් ගියත්, දිවි මැදින් ගියත් මම නුඹ සමග සිටිනවා. දෙවියන් නුඹට විරුද්ධව ඇවිලෙන්න යන්නේ නැහැ. ඒ ජලය නුඹගේ හිසට ඉහිරින් ගලන්න යනවා. හලෙලුයා. ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේ එන්නේ සමහර විට ඔබගේ නිවස තුලින් ඔබට එන්නේ. ඔබේ නිවස තුලින් ඔබට ඒ ප්‍රශ්නේ. එහෙම නැත්නම් ඔබගේ ළඟම ඥාතියගෙන් එන්නේ. එහෙම නැත්නම් සභාවේ කෙනෙක් තුලින් එන්නේ. එහෙම නැත්නම් ලංකාවෙන් කතා කරලා එන්නේ. එහෙම නැත්නම් ඔබගේ දරුවා තුලින් එන්නේ. එහෙම නැත්නම් ඔබගේ හරියට ඔබගේ බිරිඳ තුලින් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ජගත් ඔබගේ ස්වාමි පුරුෂයා තුලින් එන්න. හලෙලුයා. බාධාවල් එනකොට ඒ බාධාව කරනකොටගෙන මොකද වෙන්න ඕන? වෙන්න හොඳ නැත්තේ. වැටෙන්න හොඳ නැහැ. වැටෙන්න හොඳ නැහැ. වැටුනොත් කාටද බාඩු? කාටද බාඩු? උදාහරණයක් මම කියන්නම්. දැන් මේ ලිස්ට් එක කියනවා ඔයාව ගන්න. දැන් ඔයා අපි යාළුවා. අන්න ඇදහිල්ලවන්ත ඉන්නවා ඔයාව ගන්න.
අලුත් අය ගන්න නැහැ මේ අනිත් කට්ටිය ඔක්කොම අලුත් කට්ටිය ඒගොල්ලෝ ගත්තොත්. බැරි වෙලාවට අපි හිතමුකෝ ශ්‍රේෂ්ඨ මාළම් මෙයා ඔමෙටියක හරි බයන්න. විහිළු කරන්නේ. ශ්‍රේෂ්ඨ මාළම් බැරි වෙලාවට ඔයාලට අතරත් දෙද්දී ඔන්න ඔරෝගන අතරත් දෙනවා. දැන් ජේසු පීඩය කියලා කියද්දී අරයා ඔරෝල අතරත් දෙනවා. දැන් ඔයා අලුත් දෙලිවන්තෙක් නිසා සමහරවිට ඔයාලට බලන්න අම්මෝ බලන්නකො මේගොල්ලෝ ගැලේම ලව් ක්‍රිස්තියානි කට්ටිය නේ. ඕ ප්‍රේමේ කියලා ඔයා කියනවා මං ආයේ පල්ලියෙන්නේ නැහැ කියලා එන සත්‍යයක් දානවා. බැරි වෙලාවත් ඔයා ගෙදර හිටියොත් කාටද පාඩු? මෙයා ඔරෝල හරි මෙයා දිගටම ඔන්න පල්ලියනවා. පස්සේ ආයේ පසුත ඇවිල්ලා යාඥා කරලා කොහොම හරි දෙවියන් වහන්සේ ඉදිරියේ කාරණා දාගෙන යනවා. මෙයා කොහෙද? ගෙදර. එතකොට මෙයාගේ මොකද උනේ? වැටුණා. එතකොට මෙයාගේ අතල තියෙන්නේ කොහෙද? වැල්ලේ. අර ආපු හුලම් පාරට ඔරොත්තු දුන්නේ නැහැ. දැන් ඔබට තේරෙනවද කොහොමද යේසුස් වහන්සේ අපිට මේව පැහැදිලි කරලා දෙන්නේ කියලා? බාධාවල් එනවා අපි මැරෙනවා. ඔබ පල්ලියේ සභාවෙන් එක්ක ඔබ ගමන් කෙරුවොත් අනිවාර්යයෙන් ඔබට ප්‍රශ්න එනවා. ප්‍රශ්නයක් එන්නේ නැති සභාවකුත් ප්‍රශ්නයක් නැති සභාවකුත් ඇත්තෙම නැහැ. යේසුස් වහන්සේගේ කාලේ තිබුණෙත් නැහැ. යේසුස් වහන්සේ ගෝලෙක ඉඳන් තොරයක් දරුණා. 12 එකෙක් හොරෙක්. දන්නවද? 12 එකෙක් හොරෙක්. අනිත් එක්කෙනෙක් කිව්වා මේ යේසුස් වහන්සේ දේශනා කරලා ඔක්කොම කතා කරලා යේසුස් වහන්සේ මරණයට පස්සේ නැගිටින්න පස්සේ කිව්වා යේසුස් වහන්සේගේ අර හිල් වලට ඇඟිල්ල ගහලා බලනකම් මම විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ මුල් 12 දෙනා අතරත් ප්‍රශ්න තියෙනවා. ඒතෝ ක්‍රියාපදයේ පටන් ගන්න මුල් සභාවල් අනනීය සත්පිරා නේද? මුල් සභාවල් ගත්තාම ප්‍රශ්න ගොඩක්. හැබැයි දෙවියන් වහන්සේ වචනේ කියන අවසාන දක්වාම ස්ථිරව සිටිනා මම ගැලවෙන්න යනවා. එදගත්තේ අපි ස්ථිර වෙනවා. මොන බාධාවක් අපි ස්ථිර වෙනවා. ප්‍රශ්න එන්න පුළුවන්. හිත රිදෙන්න පුළුවන්. ඒක හරි. මිනිස්යාගේ අපේ ප්‍රශ්න වලින් හිත රිදෙනවා. නමුත් වැදගත් වෙන්නේ මොකද්ද? වැටෙන්නේ නැතුව යන්නේ. අවසානයේ දක්වා මොන ප්‍රශ්න මැද්දේ වුණත් දැන් පවුලක් ගත්තාම එහෙමනේ නේ. දැන් මගේ නෝනයි මායි ගත්තාම ප්‍රශ්න ඇති වෙනවා. හොඳ නැද්ද? ප්‍රශ්න ඇති වෙනවා. ඔයගොල්ලෝ දන්නේ මම කියන්නේ. ඔයගොල්ලන්ගේ පවුල එහෙම නැත්නම් අපේ පවුල නම් ප්‍රශ්න ඇති වෙනවා. නමුත් වැදගත් වෙන්නේ පැයකින් විතර ආයේ අර මොකද නෝනා වගේ අපි hina වෙලා කතා කරනවා. සමාගමක් කොයි වගේද තමයි අන්න ඒ වගේ වෙන්නේ. ප්‍රශ්න ඇති වුණාම ප්‍රශ්න ඇති වෙනවා ඉතිරි දෙනවා නැවත වතාවක් hina වෙලා ඉතියට වඩා හොඳින් කතා කරලා වැදගත් වෙන්නේ අපි ඉස්සරහට මේ ගමන යන්න යනවා. හලෙලුයා. මොකද හේතුව? අපි දිහා තමයි යේසුස් වහන්සේ බලන්නේ. පෞද්ගලිකව අපි දිහා. තව කෙනෙක් දිහා තුලින් බලන්නේ. තව කෙනෙක්ගේ වැරදි තුලින් අපිව මේ විනිශ්චය කරන්න යන්නේ නැහැ. මෝසස්ගේ කතාව මතකද? මෝසස්ගේ කතාව. මෝසස්ට ඇයි පොරොන්දු දේශයට යන්න බැරුණේ? අබ්‍රහම් සෝදෝනේ. ඇයි මෝසස්ට පොරොන්දු දේශයට යන්න බැරුණේ සෝදෝ? අබ්‍රහම් ඇන්තනි මාමා. මෝසස්ට ඇයි පොරොන්දු දේශයට යන්න බැරුණේ? අබ්‍රහම් අලුත් සිස්ටර්. අබ්‍රහම් සිස්ටර් හේමමාලි. දැන් දැක්කද වචනේ නෑ අපි තුල. අපි තුල. කියන්න පොඩ්ඩක් සිද්ධිය මතක් කරගන්න. කියපු දේ කරේ නෑ. අබ්‍රහම් යුරේනිගේ මොකද්ද කෙරුවේ නැත්තේ යුරේනි? කියපු දේ කෙරුවේ නෑ. නෑ.
තට්ටු කරන්න කියද්දි ගැහුවා. නෑ. අපි ආව මෙයාගේ. ඔව්. ඔව්. තරත්ත කෝපය. ඊට පස්සේ දැන් වචනේ කියනවා නම් ඕගොල්ලන්ට මේක මතක් වෙනවා. දැන් වචනේ නැතුව ගියාම අපි වැටලා යනවා. දැන් මේ සිද්ධිය අපි තුල තිබෙනවා නම් අපිට ප්‍රශ්නයක් ඇති මේව මතක් වෙනවා. ඕ මොසෙස් තරේ මොනවා නම් අපිට නොසම. මොසෙස් කියන්නේ කවුද? අර වහල්කමේ හිටිය මිනිස්සුම අරගෙන ඔක්කොම කරගෙන බැනුම් ආගෙන ඉදිරියට අරගෙන ආවමස. ඒ මිනිස්සයාටම දෙවියන් වහන්සේ කිව්වා ඔය ඈතින් නම් අර කන්දල නැගලා කොරුන් දේශයේ බලලා එහෙම මැරලා යනවා. එහෙම නැත්නම් අපිට chance එකක් තියෙයිද? හොඳ නැද්ද? ඒ නිසා වචනේ අරගෙන කණ්ඩ ගන්න. වචනේ දිබුණොත් ඔයගොල්ලෝ වැටෙන්නේ නැහැ කියන්නේ ඒකයි. වචනේ තුල ගොඩ නගන්න කියලා කියන්නේ මොකටද? මේක කියවලා මේ වචනේ අපිට ප්‍රශ්නේ එද්දි මේ වචනේ අපි තුල තිබුණා නම් මේ වචනේ රිටර්න් එකක් දෙනවා. ඒකයි මේ කියන්නේ. වෙන මොකුත් මේ ස්වාංශ කියන්නේ. ඔබට එන ප්‍රශ්නෙට ඔබට මුහුණ දෙන්න නම් ඔබ තුල වචනේ තියෙන්න ඕන. යේසුස් වහන්සේව පරීක්ෂා කරන්න කවුද ආවේ? කවුද ආවේ? සාතන්. මිස්ටර් සාතන් ආවා. ඇවිල්ලා කොහොමද පරීක්ෂා කරුවේ? ඔව්, දෙවියන් වහන්සේගේ වචනේ පරීක්ෂා කරුවේ. යේසුස් වහන්සේ රිටර්න් එක දුන්නේ කොහොමද? වචනේ දුන්නේ. යේසුස් වහන්සේ එහෙම වුණා නම් මොකද වෙන්නේ? අනේ කාන්තාරේ නම් අයියෝ ඇත්ත නේනම් මේ මිනිස්සු මට දෙන්නම් කිව්වා ලෝකෙම දෙන්න. කාන්තාරේ වැටලා ගියා නම් මොකද වෙන්නේ? අපිට ගැලීමක් නැහැ. හොඳ වෙලාවට යේසුස් වහන්සේ තුල වචනේ තිබුණා. නේ? මොකද කිව්වේ? ඔබ කවුරුනාන්ද? දෙවියන් වහන්සේගේ වචනේ පොරොන්දු වෙලා තියනවලු අපගේ කකුල ගලක වදින්න නැතිවන්න දූතයෝ අපි ඔසවනවා කියනවා. ඒක ඇත්තද නැද්ද? ඇත්ත. අපිට එහෙම දුන්නා නම් අපි කොරොන්ජන් වෙලා යන ඇත්ත මේක තියෙනවානේ. වචනේ නැතුව ගියොත් අපි ඉන්නේ හිටි දැන් හොයාගන්න හම්බෙන්නේ නැහැ. මොකද යක්ෂයා අපිට වට්ටන්න දාන උපායව අපිට හිතා ගන්නවා. එයාට ඕන මොනවාද? අපි මේ ලස්සනට යන ගමනේ වියෝ බ්‍රේක් කරලා. නේද? එතකොට මොසස්ගේ කතාව. නැවත එනවා මොසස්ගේ කතාව. ඉවරයි ආ. මම ඉවර කරන්න යනවා. කට්ටියක මොනවා කජු ගෙඩිය වගේ වේගෙන ඇද වේගෙන වගේ යනවා මට පෙනී යනවා. හිනාවල් නැති වෙලා තිබෙනවා. කසන දැන් වැඩි වෙලා තියෙනවා. ඔළුවේ පටන් ගන්නවා. කතර දක්වා කසාගෙන යනවා. තව පොඩ්ඩක් කසන දැන් නැති වෙනවා. මොකද මේ වෙනකොට ඔක්කොම කසලා තියෙනවා. ඒක නිසා දැන් මට පෙනීගෙන යනවා දැන් ධනිස්ස පැනලා තියෙන්නේ දැන් කසන තැන් වල. ඒ නිසා විලුඹ ගාවට එන්න ඉස්සෙල්ලා මම ඉවර කරනවා. හරි. ඉක්මනට ඕගොල්ලෝ කියන්නේ මේ මොසෙස් ලොකු සේවයක් කරපු මිනිසයා දෙවියන් වහන්සේ කිව්වා මේ පර්වතයට කතා කරන්න කියලා කිව්වා. පළවෙනි පාර කිව්වා ගහන්න කියලා. ඒතකොට වතුර දෙකක් කියලා. ගැව්වා වතුර දුන්නා. දෙවනි පාර මිනිස්සු වටේ හිටිය කට්ටිය මොකද කරුවේ? මේ මිනිස්සයව කුලප්පු කරුවා. කෝප කරුවා. හරිද වැරදිද? ඒ මිනිස්සුන්ට තරහ යන එක හරිද වැරදිද? මිනිස්සු කෙනෙක් ගත්තොත් හරි. ඒ මිනිස්සු අන්නේ අර ඔක්කොම පැත්තකින් තියලා අර කාන්තාරේටලා මේ පවුල් කාගෙන අපූර්වට ඉන්න තිබුණ මිනිස්සයා ඒ ඔක්කොම අදාරලා ආව මොනටද? අර වාල්ගමේ හිටිය මිනිස්සුන්ට උදව් කරන්න. එතන උදව් කරන්න ආපු මිනිස්සයාට අන්තිමට ඒ මිනිස්සයාට බැනලා ඒ මිනිස්සයා කන්න ගියා. මස් කියලා ඇව්වා. නේ අර හිටිය තැන හිටියනම් අපි කාලා මේ මොන හරි කොමුඩු හරි කනවා කිව්වා සුදු ලුණු කනවා කියන්නේ. මේ මිනිස්සයාට තරහා ගියා. ඒසන්ස් දෙවියන් වහන්සේ කතා කරන්න. පළවෙනි පාර කිව්වා ගහන්න කියලා ගැහුවා වතුර අරමුණා. දෙවෙනි පාර කිව්වා කතා කරන්න. කතා කරන්න කිව්වම මොකද උනේ?
අර වටේ ඉඳපු මිනිස්සු මේ මනුස්සයා කුලප්පු කරලා තිබ්බ නිසා, කෝප කරලා තිබ්බ නිසා දෙවනි පාරක් පටාර ගාලා ගැහුවා. හලෙලුයා. ඒක අපිට ඒක කාගේද වැරද්ද? මට හිටිය මනුස්සයන්ට අපිට දෙන්න පුළුවන් මේ අනේ අරය තරහ ගස්සපු නිසා තමයි දැන් මොසෙස්ට කියන්න තිබ්බනේ. මගේ වැරද්දක් නෑ ස්වාමිනේ. මට හිටපුන් තමයි මාව තරහ ගැස්සුවේ. වැරද්ද යාට දාන්න තිබ්බා. ඒගොල්ලන් දෙවියන් වහන්සේ මොකද කිව්වේ නෑ. උඹට මං කියපු දේ කරුවේ නෑ. ඔයාට පුළුවන් දේශයට යන්න බෑ. ඈත ඉඳන් බලලා චටාපාරක් දාලා අංගුල මැරලා. කොහොමද කතාව? අපිට chance එකක් තියෙද? ඒක නිසා දෙවියන් වහන්සේ වචනේ කියන වචනය අහලා පිළිපදින්න. පිළිපදලා කොයි වගේ මිනිස්සෙක් වෙන්න ඕනද? හා? ඔව්. ඒ මිනිස්සුන්ට මොකද කියන්නේ? හා? නුවණැති මිනිස්සයා. ඒ වගේම අපි කියනවා එයාට වටන්න බැරිය දෙයිවන්. හalleluya. අලගල්ලද වචනේ. අද දේශනාවේ මාතෘකාව තමයි වටන්න බැරි ඇදහිලිවන්තය. හalleluya. යේසුස් වහන්සේ උන වටන්න බැරි ඇදහිලිවන්තය. කැමති නැද්ද එහෙම කෙනෙක් වෙන්න? කැමති නම් නැගිටලා අපි යේසුස් වහන්සේ ගලමු ස්වාමීනිය ඔබ වහන්සේ මට කරුණාව දෙන්න මචනේ තුලම කොට නැගිලා වටන්න බැරි මොන බාධාවක් මොන සැර කුණාටු මට ගැහුවා මොන පහර මට වැදුනා මාව වටන්න බැරි ස්ථිර බලවත් ඇදහිලිවන්තෙක් මාව කරන්න කියලා අපි ස්වාමීන් වහන්සේ ගලමු. මිනිස්යන් හැටියට අපිට බාධාවල් එනවා. ඒ බාධාවල් කාගෙන් එයිද මොන කෙනා තුලින් මොන ලංකාවෙන් එන්න පුළුවන් ඇමරිකාවෙන් ඉතාලියෙන් හැමතැනින්ම එන්න පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ අවසානයේ දක්වා ස්ථිර වෙන්න. දෙවියන් වහන්සේ වචනේ කියනවා හාස්කම් කරන මිනිස්සු නෙමෙයි ගැලවීමට යන්නේ අවසානයේ දක්වා ස්ථිර සිද්ධ කරන්නේ. හalleluya. අභියාඥාකල ස්වාමීන් වහන්සේගේ විනාඩියක් අපි එල්ලමු. ස්වාමීනි මාව වටන්න බැරි ඇදහිලිවන්තෙක් කරන්න. මේ සැදේ මට කරුණාව දෙන්න මගේ තිබෙන අඩුපාඩු ටික හදාගෙන මම ස්ථිර කෙනෙක් හැටියට නැවත වදාවක් ගොඩ නැගෙන්න. මම නුවණැති මිනිස්සෙක් වගේ ඔබ වහන්සේගේ වචනය නැමැති අත්විඳින පිට මම ගොඩ නැගෙන්න ස්ථිර බලවන්ත උරේදීවන්තෙක් හැටියට මට ගොඩ නැගෙන්න කරුණාව දෙන්න කියලා ඉල්ලමු අපි ස්වාමීනි. ස්වාමීනි අපි බාරන ඔබ වහන්සේගේ ස්වාමීනි ඔබ වහන්සේ මේ හැම දරුවෙකුම බාර ගන්න මමද ඔබ වහන්සේගේ අභිමුඛයේ බාර වෙනවා ස්වාමීනි. අපි සියලු දෙනාට කරුණාව දෙන්න ස්වාමීනි. කිසිම බාධාවකට වටන්න බැරි දේවන්තෙක් වුණ ස්වාමීන් වහන්සේ අපිට කිසිම බාධාවකට වටන්න බැරි කිසිම ප්‍රශ්නයකට වටන්න බැරි ස්ථීර ඇදහිලිවන්තෙක් නැතිව මේ හැම දරුවෙකුම ස්වාමීනි ඔබ වහන්සේ ගොඩ නගන්න උන්ට ආශිර්වාදයේ බලය මඟ පෙන්වීම ඔබ වහන්සේ දෙන්න ස්වාමීන් වහන්සේ. වචනය කියවලා ඒවා තේරුම් අරගෙන ඒවා පිළිපැදලා ස්වාමීනි ඔබ වහන්සේ යාම ජීවත් වෙන්න අපි සියලු දෙනාට කරුණාව දෙන්න ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ආරම්භ අපි සියලු දෙනාම බාර ගන්න ස්වාමීන් වහන්සේ. සභාවක් හැටියට ඔබ යනුම් කියලාට දෙනවා ස්වාමීන්. ස්වාමීන් වහන්සේ සියලු දෙනාම බාර ගන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් එසියාලේ දෙනවා. එසැන්දේ පියු දෙවියන් වහන්සේගේ ප්‍රේමයද පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මැදිහත් කාර්යකමද ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අදද හෙටද අපගේ මරණය දක්වා හෝ උන්වහන්සේගේ නැවත පැමිණීම දක්වා අප සියලු දෙනා සමග වේවා. ආමේන්. මගේ ආත්මය මාකුලේ සියල්ල වහන්සේගේ ශුද්ධ නාමයෙන් ප්‍රශංසා කරනවා. මගේ ආත්මය ප්‍රශංසා කරනවා. උන්වහන්සේගේ උපකාර සියල්ල සේවය. ආමේන්. සියලු දෙනාටම දෙවියන් වහන්සේ ආශිර්වාද කරනසේක. Right?